ආයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ ඔක්කොම එක්ස්පර්ට් YouTube channel එකට අද මම ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ අපේ ප්‍රතිශත පාඩම ගණන් 9 ශ්‍රේණි ගණන් පාඩම් මාලාවේ අපේ 4 වෙනි පාඩම එහෙම නැත්නම් ප්‍රතිශත පාඩමේ 3 වෙනි කොටස. ඒ කියන්නේ මේ වීඩියෝ සීරීස් එකේ අවසාන කොටස. මේ ප්‍රත්‍යක්ෂ පාඩමේ අවසාන කොටසේ තමයි වට්ටම් හා කොමිස් කියලා කියන්නේ. අද දවසේ අපි කතා කරන්නේ මෙන්න මේ දෙකම ගැන. අපි ඒක හඳුන්වලා ඊට පස්සේ ඒක ආශ්‍රිතව ගණන් හදන්න තමයි සූදානම් වෙන්නේ. හොඳයි. එහෙනම් අපි වැඩි කතා නැතුව පටන් ගමු අපේ වීඩියෝ එක. අද දවසේ අපේ පාඩම තමයි වට්ටම් හා කොමිස් කියලා කියන්නේ. අපි මුලින් බලමු වට්ටම් ගැන. දැන් ඔයගලගේ මම මේ වට්ටම කියන එක ඔයගලන්ට කියන්න මම ඔයගලන්ට පොඩි උදාහරණයක් ගන්නම්. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ සුපර් මාකට් යනවානේ ගොඩක් දෙනෙක්. ඒක එහෙම නැත්නම් කඩේකට ගිහිල්ලා බඩු ගන්නවානේ. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් සුපර් මාකට් වල එහෙම මෙන්න මේ බාණ්ඩ මෙන්න මේ පළතුරට 120ක වට්ටමක් දෙනවා. ඔන්න ඔය වගේ ගොඩක් වට්ටම් කියලා 100ට ගානක දාලා ඔයගොල්ලෝ අහලා ඇති එහෙම වට්ටම් තියෙනවා. අපි බලන්න යන්නේ මෙන්න මේ වට්ට එන්නේ ඒව ගැන තමයි අපි මේ වට්ටම් කියලා හඳුන්වන්නේ. යන්නේ ඒව ගැන තමයි අපි මේ පාඩමේදී ගණන් හදලා බලන්නේ. ඉන්නේ වට්ටම කොච්චරද කියලා හොයාගන්න. හොඳයි අපි බලමු එක උදාහරණයක් අරගෙන. ඔයගොල්ලෝගේ ස්ක්‍රීන් එකේ යන ප්‍රශ්නේ තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ. ඒ තමයි කවිෂ කියන පුද්ගලයෙක් එයා කඩේකට යනවලු පොතක් ගන්න. ඊට පස්සේ එයා 120ක වට්ටමක් ලබා දෙන පොත් සාප්පුවකින් රුපියල් 1500ක් වටින පොතක් මිලදී ගන්නවා. එතකොට මේ කවිෂට ලැබෙන වට්ටම සොයන්න කියලා තමයි අපි කියන්නේ. හරි. අපි බලමු මෙයාට ලැබෙන වට්ටම කොහොමද කියලා හොයන්නේ කියලා. හරි. දැන් ඔයගලන්ට පේන්නේ නැති මෙතන ඔයගලගේ ස්ක්‍රීන් එකේ යන ප්‍රශ්න දීලා තියෙනවා 120ක වට්ටමක් තමයි අපිට දෙන්නේ. එතකොට මේක හොයද්දී අපි මතක තියාගන්න ඕනේ දැන් මෙතන තියෙන්නේ 120ක වට්ටමක් නේ. එතකොට අපි මතක තියාගන්න ඕනේ මේක ලියද්දී 100 යටින් ලියලා උඩින් 20 ලියා ගන්න. ඔන්න ඕක තමයි ප්‍රධාන වශයෙන් අපි මතක තියාගන්න ඕනේ. 100 යටින් ලිව්වා 20 උඩින් ලිව්වා. ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් මේ භාණ්ඩ විකුණුම් මිල තියෙන්නේ. ඒ කියන්නේ මේ භාණ්ඩය දැන් මෙයා වටි පොත මිලදී ගත්ත මිල තියෙනවානේ. ඒ තමයි රුපියල් 1500කට මෙයා මිලදී අරන් තියෙන්නේ. ඒක අපි ලියා ගන්න 1500යි. රුපියල් 1500. ඊට පස්සේ ඒක ගුණ කරන්න ඕනේ මෙන්න මේ 120. හරි. දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති මේක සුළු කරගන්නේ මේ සූත්‍රය කොට ලගාගන්නේ කොහොමද කියලා. ඒක අපි කිව්වොත් මේකේ මිල එහෙම නැත්නම් මේක ගක් මිල අපි ගන්න මිල ගුණ කරනවා. එහෙම නැත්නම් විකුණු මිල කියමුකෝ. විකුණු මිල ගුණ කරනවා මේ වට්ටම එහෙම නැත්නම් 120න්. හරිනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක සුළු කරගන්න. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. ඊට පස්සේ 15 වරක් 20 අපි බලමු. 20 ගුණ කරනවා 15න්. හරි. මේක සුළු කරගන්න ඉතින් මම කිව්වා වගේ 5 වරක් 0.0යි 5 වරක් 2 15යි. sorry 10යි. ඊට පස්සේ මෙතන බිංදුවක් දාගන්න 1 වරක් 0.0 1 වරක් 2 2යි. හරි. දැන් මේක අපිට එකතු කරගන්න තියෙන්නේ 0.3යි 300ක වට්ටමක් මෙයාට හම්බ වෙලා තියෙනවා. හරිද? දැන් මෙයාට හම්බ වෙලා තියෙන වට්ටම තමයි රුපියල් 300ක්. හරිද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් වට්ටම් මුදල හොයන්න. දැන් බලමු මේක තවත් ඉස්සරහට මේකේ වට්ටම් මුදල රුපියල් 300යි. හරිද? ඔන්න ඔය විදිහට අපි දැන් මේ ගාන හැදුවා. අපි යමු තව උදාහරණයකට මේක තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න. හොඳයි. දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ දැන් ස්පෙන්නර් මේ ගාන ජංගම දුරකථනයක නිෂ්පාදන වියදම රුපියල් 9000ක් කියලා තියෙනවලු. හරිද? ඒ කියන්නේ යම් කිසි මම මේක මකා ගන්න ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ යන විදිහට ඒක ජංගම දුරකථනයක් හදනවලු. ඒක රුපියල් 9000 කරනවලු ඒ ජංගම දුරකථනය හදන්න. ඒ කියන්නේ මෙන්න මේ ෆෝන් එකක් හදන්න රුපියල් 9000ක් යනවා. හරිද? රුපියල් 9000ක් යනවා මේ ෆෝන් එකක් හදන්න. ඊට පස්සේ මේ වෙලෙන්දා මේ ෆෝන් එක හදන වෙලෙන්දා මොකද කරන්නේ? එයා රුපියල් 3000ක ලාභයක් තියාගන්නවා. මෙයා ඒක ෆෝන් එක හදන්න රුපියල් 9000ක් ගිහිල්ලා එයා ඒක රුපියල් 3000ක ලාභයක් තියාගෙන තමයි මේ ෆෝන් එක විකුණන්නේ. හරිද? ඊට පස්සේ එයා ලාභය එයා තියාගන්න රුපියල් 3000ක ලාභයක්. හරිනේ? රුපියල් 3000ක ලාභයක් තියාගෙන තමයි එයා විකුණන්නේ. ඊට පස්සේ එතකොට එයා මේ ෆෝන් එක විකුණද්දී එයාට මේ සිද්ධ වෙනවා ඒක මිලෙන් 110ක වට්ටමක් දෙන්න. හරි. ඒ කියන්නේ 110ක වට්ටමක් දෙනවා එයා. හරි. දැන් ඔන්න ඔය තුන ආශ්‍රයෙන් තමයි අපිට ගාන හදන්න තියෙන්නේ. හරි. දැන් මුලින්ම අපි කරන්න ඕනේ මේ වෙලෙන්දට මේක එයාගේ ලාභයයි මේකේ විකුණුම් මිල හොයා ගන්න ඕනේ. මේ ෆෝන් එකේ විකුණුම් මිල.
දැන් මෙයා මේක හදලා තියෙන රුපියල් 9000කට. ඊට පස්සේ යා ලාභෙකුත් තියාගෙන. එතකොට අපි මොකද කරන්නේ මේකේ විකුණු මිල හොයන්න මේ 9000යි මෙන්න මේ 3000යි අපි එකතු කරගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍ය දැනීමෙන් 12000ක් එනවා කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ඒක මේ 110 කියන එකේ බලන්න. හරි. දැන් ඊට පස්සේ අපි දැන් හොයාගන්න මේක විකුණු මිල 12000යි. ඊට පස්සේ අපිට පුළුවන් අර කලින් විදිහට හදන්න. දැන් මෙතන වට්ටම් බලනකොට 110ක වට්ටමනේ කියන්නේ අපි මතක තියාගත්තා කිව්වා. මෙන්න මේ විදිහට ලියා ගන්න. 110ක් කියලා අපි ලියා ගන්න. ඊට පස්සේ මේක ගුණ කරනවා මෙන්න මේ 110. දැන් අපිට පුළුවන් මේක සුළු කරගන්න. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. එතකොට 120ක් ඉතුරු වෙනවා මේ ක්‍රමාව අයින් වුණොත්. හරිනේ මේ බිංදු දෙකට ගියාම මෙතන 120ක් ඉතුරු වෙනවා. 120 10න් ගුණ කරනවා. දැන් බලන්න කීයක් එනවද කියලා 1200ක් එනවා. 120 10න් ගුණ කරාම 1200ක් එනවා. දැන් අපි මේක නෙමෙයි අහන්නේ. මේ ඇවිල්ලා අපි හොයාගත්තේ වට්ටම් මුදල. මේකෙන් ලැබෙන වට්ටම. මේකෙන් අපි අහන්නේ මේකේ මේ වට්ටමෙන් අඩු වුණාම මේකේ විකුණු මිල මේකේ රියල් විකුණු මිල මේ 12000යිනේ. ඒකේ මේ වට්ටම අඩු වුණාම එන ගාන තමයි අහන්නේ. හරි. එතකොට අපි ඒක කරද්දී මේ සරල විදිහට මේ 12000න් ඒ කියන්නේ මේක මේ වට්ටමක් නැතුව විකුණු මිලේ ඒ කියන්නේ මේ 12000න් අපිට මේ 1200 අඩු කරගත්තොත් අපිට පුළුවන් මේකේ වට්ටම මේ විකුණු මිල මේ වට්ටමත් එක්ක තියෙන විකුණු මිල හොයන්න. හරි. බිංදුවයි මෙතන එකක් ගන්නවනේ. එතකොට 8යි. ඊට පස්සේ මෙතන 1යි තියෙන 1 බිංදුවයි ඊට පස්සේ මෙතන 10යි. හරි 10800ක 800ක මේ වට්ටම් මුදල අඩු වුණාම. හරි. දැන් එතකොට මේ ෆෝන් එකේ විකුණු මිල අපිට ගන්නවා නම් ගන්න පුළුවන් මේ 110ක වට්ටමත් එක්ක රුපියල් 10800කට අපිට ගන්න පුළුවන්. 10800කට අපිට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. හරි. ඔන්න ඒ විදිහට අපිට මේ වට්ටම් කොමිස් ගණන් අපිට හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු මේ කොමිස් කියන එක තව අපි එක ගණනක් හදලා බලමු. ඊට පස්සේ අපි යමු කොමිස් ගැන කතා කරන්න. හරි. අපි තව එක ගණනක් හදමු මේ වට්ටම් සම්බන්ධව. හොඳයි. දැන් ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ යන ප්‍රශ්නේ මේ රුපියල් 2000ක අත්අඩංගුවක් අත්පිට විකුණීමේ කියන්නේ එවෙලම ගෙවලා ගන්න ඕනේ අත්අඩංගුවක් තියෙනවා රුපියල් 2000කට. ඊට පස්සේ මේක විකුණද්දී රුපියල් 250ක් අඩු කරනවා. හරිද? ඒ කියන්නේ මේ ඔරලෝසුවේ එවෙලම මිලදී ගන්න. ඒ කියන්නේ කඩේට ගිහලා දැම්මම මිලදී ගන්නවා නම් එතන රුපියල් 250ක් අඩු කරනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ අපි ගහන්නේ මෙතනදී වැටෙන ලාභය මේ වට්ටම මොකද්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. ඒක හොයද්දී අපි මතක තියාගන්න ඕනේ මෙතන තියෙන්නේ රුපියල් 2000ක අත්අඩංගුවක්. හරිද? මේ රුපියල් 2000ක අත්අඩංගුව තමයි මෙතන තියෙන්නේ. දැන් මේ රුපියල් 2000ක අත්අඩංගුව අපිට කියන්නේ මේක වට්ටම් මුදල හොයන්නනේ. එතකොට අපි වට්ටම් මුදල හොයද්දී මේක ගුණ කරන්න ඕනේ 100ට 100යි. හරිද? මේක වට්ටම් මුදල කියන්නේ අපි 100 ප්‍රතිශතයක් විදිහට බලන්න. එතකොට මේ 100ට 100 කියන එක අපි අනිවාර්යෙන් දාගන්න ඕනේ මේ පැත්තේ. මොකද මෙතන අපිට මේ වට්ටම් මුදල අපිට දීලා තියෙනවානේ. ඒ 250. ඒ 250 අපි මොකද කරන්නේ? මෙන්න මෙතන ඉඩක් ගහගෙන මෙන්න මෙතන උඩින් ලියනවා. හරි දැන් මම ඔයගලන්ට ආයෙත් මේක කරපු විදිය කියන්න. අපි මේක දැන් මෙතන කියන විදිහට රුපියල් 2000ක අත්අඩංගුවක් මෙයා මිලදී ගන්න යනවා. ඊට පස්සේ ඒකට 250ක් මිල අඩු කරනවා. එතකොට අපි කරන්නේ ඒක බෙදීම 2000 බෙදීම 250 කියලා උඩින් ලියනවා. ඊට පස්සේ ඒක ගුණ කරනවා මේක වට්ටමනේ අපිට හොයන්න කියන්නේ. එතකොට 100ට 100 අපි මේක ගුණ කරනවා. දැන් අපිට පුළුවන් මේක සුළු කරගන්න. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා ගිහිල්ලා අපිට පුළුවන් මේක සුළු කරන්න. 250ට 20 ඒවා අපිට බලන්න තියෙන. හරි. අපි බලමු. එතකොට අපි ආර ක්‍රමයට බෙදමු. 250 බෙදනවා 20ෙන්. දැන් බලන්නකෝ. 25ට 20 ඒවා 1යි 22ක් 1 20යි. ඊට පස්සේ 5ක් ඉතුරු වෙනවා. ඊට පස්සේ මේ බිංදුව බෙදෙන්න ගන්නවා. ඊට පස්සේ 50ට 20 ඒවා දෙකක් තියෙනවනේ 40යිනේ. ඊට පස්සේ 40 දාගෙන මෙතන එතකොට ඉතුරු වෙනවා 10යි. දැන් අපිට බලන්න කියනවා මෙතන මෙහෙම දැම්මට හරියන්නේ නැහැ. අපි මෙතන තව බිංදුවක් ගන්න. එතකොට බිංදුවක් ගන්නදී මෙතන අපි දශම තිත තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ බිංදුව අපි මෙන්න මෙතනට ගේනවා. දැන් බලන්න 100ට 20 ඒවා කීයද? 100ට 20 ඒවා ඔයගොල්ලෝ දන්නවා 5ක් තියෙනවා. හරිද? 20 වරක් 5 100යි. හරිනේ මෙතන 5 ලියාගන්න 20 වරක් 5 100යි. එතකොට අපිට ඉතුරු නැතුව මේකේ උත්තරේ ගන්න පුළුවන්. දැන් ඔයාලට පැහැදිලි නැති මේ විදිහට බෙදුවම අපිට ලේසි වෙනවා. ඊට පස්සේ මේ 250 20ෙන් බෙදුවාම 12.5ක් කියලා එනවා. ඊට පස්සේ ඒක ගුණ කරනවා මේ 100ට 100 දැන් මෙතන ඉතුරු වෙන්නේ ඒක මම මෙහෙම ලියාගත්තාම ඒකෙන් අදහස් කරන්නේ 12.5 100ට 100 කියන එක. හරිද? ඒ කියන්නේ 100ට 12.5ක වට්ටමක් තමයි මෙයාට මේ හම්බ වෙලා තියෙන්නේ. දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති මේ ගණන් හදන්නේ කොහොමද කියලා. හරි. ඊළඟ රොන් ඔය ටික තමයි මේ ගණන් ටික අපිට හදන්න තියෙන්නේ.
ඊළඟට අපි යමු මේ කොමිස් කියන්නේ මොනවද කියලා බලන්න. හොඳයි. දැන් මේ කොමිස් ගැන කතා කරද්දී ඕගොල්ලෝ දන්න දෙයක් තමයි මෙන්න මේක. ඕගොල්ලෝ යම් කිසි ගයක් මිලදී ගන්නවා නම් ඒ වගේම යම් කිසි කාර් එකක් මිලදී ගන්නවා නම් ඕගොල්ලෝ මොකද කරන්නේ? ඕගොල්ලන්ට එහෙම හොයාගන්න බැරි නම් ඕගොල්ලෝ ඒක දෙනවා තැරවකරුවෙක්ට. එහෙම නැත්නම් බ්‍රෝකර් කෙනෙක්ට. ඒ බ්‍රෝකර් කෙනෙක්ට දුන්නාම එයා අපිට ගයක් ගන්න කෙනෙක්ව අපිට හොයලා දෙනවා. හරිද? දැන් ඕගොල්ලෝ හිතනවා ගයක් විකුණන්න හදනවා නම් ඕගොල්ලෝ ඕගොල්ලන්ට විකුණ ගන්න බෑනේ. ඒක නිසා ඔයා වෙන කෙනෙක්ට කියනවා මේක විකුණන්න කෙනෙක් හිටියොත් කියන්න කියලා. අන්න ඒකට තමයි මේ කොමිස් කියලා කියන්නේ මේ තැරවකරුවෙක්ට දෙනවා අපි මේ ගෙදර විකුණලා දෙන්න කියලා. ඊට පස්සේ යාට මේ අපිට හම්බ වෙන ගානේ මුදලත් ගෙවලා අපිට ඒක ඒ ගෙදර විකුණ ගන්න පුළුවන්. ඒක මම සරල ඕගලන්ට කියලා දුන්නේ මේ කොමිස් කියන එක. හරි. අපි දැන් යමු මේ කොමිස් කියන ගානක් හදලා බලන්න. හරි. ඔයගොල්ලෝ පළවෙනි ස්ක්‍රීන් එකේ යන ගානේ තමයි 105ක කොමිස් ප්‍රතිශතයක් අය කරන ආයතනයක් මගින් රුපියල් 30 ලක්ෂයක් වටිනා මෝටර රථයක් විකුණා දීම සඳහා අය කරන කොමිස් මුදල කීයද කියලා. හරි. මේක මතක තියාගන්න ඕනේ අර විදිහටම තමයි කලින් අර වට්ටම් හොයද්දි වගේ 105ක මෙයා කොමිස් මුදල තමයි ඉන්නේ. හරි. ඊට පස්සේ අපි ලියාගන්න මේ කාර් එක විකුණන මුදල. හරිනේ. එතකොට ඒක විකුණන්නේ රුපියල් 30 ලක්ෂයකට. හරිනේ 30 ලක්ෂය අපි මෙහෙම ලියා ගන්නවා. 30 ලක්ෂය මෙහෙම ලියා ගන්නවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ගාන හදන්න. අපි මේක කමා දාගන්න නැතුව ඉන්නේ. ඒතකොට වරදිනවා. ඊට පස්සේ ඒක ಗುಣ කරන්න ඕනේ. මෙන්න මේක අර කලින් විදිහටම අපි හරව ගන්නවා 100ට 5ක් කියලා. ඊට පස්සේ අපි ඒක මෙන්න මෙතනින් ලියා ගන්නවා. එතකොට අපිට පුළුවන් මේක සුළු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක ගුණ කරගන්න. එතකොට අපිට පුළුවන් මේ කොමිස් මුදල හොයන්න. හරි. පස්වර බිඳුව බිඳුවයි පස්වර බිඳුව බිඳුවයි. දැන් අපි මේ දෙක හෙව්වා. ඊට පස්සේ පස්වර බිඳුව බිඳුවයි පස්වර බිඳුව බිඳුවයි. ඊට පස්සේ පස්වර 3 15. හරි. දැන් බලන්නකෝ. එතකොට එනවා අපිට අපි දෙනවා 1,50,000. හරිනේ. ඒ කියන්නේ මේ ලක්ෂ 30 රුපියල් 1,50,000 අපිට මේ වැඩේට දෙන්න වෙනවා. හරිනේ. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ සුළු කරගන්න මේ ගණන්. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මෙන්න මේ විදිහට මේ අඩු කරගන්න. ඒ කියන්නේ මේක දැන් කොමිස් මුදලනේ අපි හෙව්වේ. ඒතකොට අපි මෙතන අහන්නේ මෙන්න මේ කොමිස් මුදලෙන් මේ කොමිස් මුදලේ මේ මුළු ගාන අඩු වුණාම එන ගාන. එතකොට අපි ලියද්දි මේක මෙන්න මේ 30 ලක්ෂයෙන් අපිට මේ 1,50,000 අපිට අඩු කරගන්න පුළුවන්. හරි. 15 ලක්ෂ නෙමෙයි මට වැරදුනා 1,50,000. හරි. ඊට පස්සේ ඒක අඩු කරගනිද්දී මතක තියාගන්න මේක මෙතන මම අඩු කරන්න මොකද ඉඩ නැති නිසා 1,50,000 මෙහෙම මෙතන ලියන්න ඕනේ 1,50,000ක් කියලා. හරි. 1,50,000යි. හරි. දැන් මම මේක මහාගෙන මේක සුළු කරගමු අපි. එතකොට බිඳුවේ බිඳුව බිඳුවයි බිඳුවේ බිඳුව බිඳුව බිඳුවේ බිඳුව බිඳුවයි. ඊට පස්සේ මෙතනත් බිඳුවයි. ඊට පස්සේ මෙතන එකක් ගන්න. එතකොට 5යි. ඊට පස්සේ මෙතන 9ක් තියෙන මෙතන එකක් ගත්තාම 9යි 9න් මෙතන එකක් ගත්තාම තමයි 10 උනේ. ඊට පස්සේ මෙතන 9 එකක් 8යි. ඊට පස්සේ මෙතන දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට මේක අඩු කරාම ඔන්න ඔය ගාන තමයි ඉන්නේ. ඒ කියන්නේ 28 ලක්ෂ 50,000 මෙතනදී මේ පුද්ගලයාට අයිති වෙනවා. ඒ කියන්නේ 28 ලක්ෂ 50,000ක් මේ අපිට අයිති වෙනවා. අපි දැන් මේ කාර් එක විකුණනවා අපිට 28 ලක්ෂ 50,000ක් 50,000ක් අපිට අයිති. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි අපේ මේ ගණන් ප්‍රතිශත පාඩම ඉවරුනේ. ඔන්න ඔය විදිහට අපේ තවත් එපිසෝඩ් එකක් අපි ඉවර කරනවා. අපි ඊළඟට ටික කාලෙකින් මේ ගණන් එපිසෝඩ් එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්. අදට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකට කලින් මේ වීඩියෝ එක තවත් ඕන නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න ඕන ප්‍රශ්න තියෙනවා නම්, ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම ස්තාම්බගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අද අපි ගිහිල්ලා නම් ඕගලන්ට සුබ දවසක්.